නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නහං භික්ඛවේ අඤ්ඤං ඒක ධම්මංපි සමනුපස්සාමි යං එවං භාවිතං බහුලීකතං සුඛවහං හෝති යත ඉදං චිත්තං භික්ඛවේ භාවිතං බහුලීකතං සුඛවහං හෝති ති සැබවින්ම කුමක්ද මේ ධර්මදේශනාවක් කිරීම ධර්ම විවරණය කිරීම කියලා කියන්නේ කියලා බොහෝ දෙනෙකුට තේරුම් ගන්න බෑ මන්දයත් කලක් තිස්සේ ධර්මදේශනායනුවෙන් අසා තිබෙන දේවල් වල තේමාවෙන් තමයි අපි එක මනිනු ලබන්නේ තාමත් ජාතක කතාවක් චරිත කතාවක් අහන එක දළදා හාමුදුරුව වැඩ කරපු හැටි අහන එක ශ්‍රී මහා බෝධිය වැඩම කරගෙන වැඩ කරන ආපු හැටි අහන එක මම බණ අහන දේවල් වශයෙන් සලකනු ලබනවා බණ අහනවා නම් පින්මය සිදුවන්නේ කියන තේමාවට නම් ඒක හරියනවා සමහර විට නමුත් ලෝක සහ ලංකා ඉතිහාසයේ තුළ බුද්ධ කාලයට පෙර ආතුව සිට අද දක්වා සිදුණු දේවල් සියල්ල කටපාඩමින් දැන ගැනීම අත්‍යවශ්‍ය අංගයක් වෙන්නේ නැහැ මේකේ. ඒ සියල්ල දැන නොගත්තත් දැනගත යුතු වැදගත් දෙයක් තිබෙනවා. මෙන්න මේ දැනගත යුතු වැදගත් දේ පිළිබඳ අවධානයකින් තොරව තමයි මේ සම්බුදු සසුන කලක් තිස්සේ ගලාගෙන ගිහින් තියෙන්නේ. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන නමින් සිව්වනක් පිරිසක් හිටියට මේ අය අදාළ මූලික කරුණ වෙනුවට වෙනත් කරුණක් ඉස්සර කරගෙන ඒ තුළින් සසර ගමනේ දුක් නිමාව වෙනුවට සසර ගමනේ නිමාව වෙනුවට සසර ගමන සඳහා ආගමික දිවි සකස් කර ගැනීම තමයි කරගෙන තිබෙන්නේ. නමුත් අප මේ ත්‍රිපිටක ග්‍රන්ථ තුළ දකින්නේ මෙලොවට ජනිත වූ මිනිසාට බුදුවරයෙකුගේ ඉගැන්වීම සරණ කර ගැනීමෙන් කවදාවත් නොසිතූ ආකාරයට උත්තරීතර සැනසීමකට පත් වෙලා මේ අතිදීර්ඝ සංසාර ගමනත් නිමා කරන්න පුළුවන් වෙන මාවතක් තියෙන බවයි. පාරම්පරික බෞද්ධ මව්පියන්ගෙන් ඇහුවොත් මගේ මව්පියන්ගෙන් ඇහුවත් එහෙමයි මගේ මුතුන් මිත්තන්ගෙන් ඇහුවත් එහෙමයි. ඔවුන් විහාරස්ථානය අතර සම්බන්ධතා පවත්වාගෙන දානීය දෙමින් විහාරස්ථානය අලුත් වැඩියා කරමින් පිරිත් දේශනා කරවා ගනිමින් අවමඟුල කටයුතු කරගනිමින් පින් රැස් කළා. ඒකට ඔවුන්ට සැප විපාක ලැබෙනවා කියලා විශ්වාස කළා නොලැබෙනවත් නෙමෙයි ලැබෙනවා තමයි සැප විපාක. උන් සසරේ ඉදිරියට යන්න කල්පනා කරේ මතු බුදුවරයෙක් හමු වෙලා නිවන් දකින්න. ඒ නිවන කොහොමද දන්නෙත් නැහැ වචනයක් විතරයි. මා දකිනවා මේ අපේ පාරම්පරික මව්පියන් මුතුන් මිත්තන් තුළ මේ පාටෙන් පෙන්වන දේ පිළිබඳව අවබෝධයක් තිබුණේ නැහැ කියලා. දැන් බලන්න සාමාන්‍යයෙන් ඔබ හිතනවා නේද කෑම්බීම් ඇඳුම් පැළඳුම් නැත්තම් ජීවිතේ දුකයි. එහෙම කියලා හිතනවා. ඒවා තියෙනවා නම් සැපයි කියලා හිතනවා. ඔය ඇතැම් මව්පියන් පවා කම්බිම් බලන්න ගිහින් ගොඩමඩ යමක් තියෙනවා නම් මොනවා නැතත් කාලා බීලා හිටියයි කියලා තීරණය කරන්න විවාහයන්. ඒ විදිහට මේ බාහිර ලෝකේ යමක් කමක් තියෙනවා නම් ජීවිතේ සපයි කියන ගැඹුරු නැති තේමාවක් තුළ තමයි අපි ඉන්නේ. මට ඉතින් මේවට පාලි ගාථා වගේම ගීතත් පතක් වෙනවා. මොකද මම ගාථා විතරක් පාඩම් කරපු කෙනෙක් නෙමෙයි. දැන් පොඩි ස්වාමීන් වහන්සේලාට පැවිදි වුණාම ගීත පාඩම් කරන්න ඉඩ හම් වෙන්නේ නැහැ. ගාථා විතරයි පාඩම් කරන්න වෙන්නේ. ඒ නිසා උන්වහන්සේලා ගාථා වලින් විතරක් බණ කියනවා. මම පැවිදි වෙනකොට ගීතත් පාඩම් කරන් පැවිදි වෙලා තියෙන්නේ. ඊට පස්සේ ගාතත් පාඩම්.
ඉතින් මෙහෙම මතක් වෙනවා මට. ඇල්වතුර පවා මට ලෝදියකි, දුක්ගින්න මහා ගිනි ජාලයකි, ඩිංගිරි මැණිකා වැල හින්නියකි, පෙම්ලෝකයේ දැන් නරකාදියකි. දැන් සැපත කොහොමද නරකාදියක් වුණේ? නැත්නම් මේ ජීවිතේ සැපත සොයාන අය හැමෝම ඔය කියන සුවසේ ඉන්නවද? ඔය ජීවිත නරකාදියක් වෙනවද? මෙන්න මේක වෙන්න නෙමෙයි බුදුවරයෙක් ලෝකෙට පහළ වෙන්න සහ ධර්ම දේශනා කරන්නේ, මේක නොවෙන්න. එහෙමනම් අපිට මේ බුදු සමයෙන් පෙන්වන ජීවිතයේ දුක කියන එක අපට තේරෙන එකට වඩා ගැඹුරු කාරණයක්. අපිට ඔය කැම්බීම් ඇඳුම් පැළඳුම් නැති එකත් දුකක් වශයෙන් පේනවා තමයි. ඒක සාමාන්‍ය දුක. එහෙම නැත්නම් තවත් ටිකක් වචන මෙහෙම කියන්න පුළුවන්. ජලයේ විදුලිය දුරකථන මහා මාර්ග පහසුකම් නැතිකම මේ දවස්වලත් තියෙනවනේ. මේක ඉන්ධන නැතිකම සහ විදුලිය නැතිකම. ඒක යම්කිසි මිනිස්සුන්ගේ සිත් කුපිත කරවන්නක්, නැත්නම් ඒක සමාජගතව තියෙන දුකක්. නමුත් බුදුදහමේ සඳහන් වෙනවා එක එක පුද්ගලයා පෞද්ගලිකව හදා ගන්නා වූ දුකක් පිළිබඳව චිත්තසංතානගත දුක කියලා. චිත්තසංතානේ එකතු වී පවතින, එකතු වෙන කියන එක. ඒක මම දකින්නේ ළමා කාලේ සිට මහලු කාලයේ දක්වාම බුදු සමයේ උණුසුම නොලැබුණොත් වැඩි වෙන බව. ඒකට ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයක් නැහැ. මෙන්න මේ ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයකින් තොරව ජීවිතය අග දක්වා යනකොට ජීවිතේ විඳින්න දුන් ජීවිතේ විඳවන්න වෙන එක මේ මිනිසා මුහුණ දෙන අවාසනාවන්තම සිද්ධිය. ඒක වෙන්නේ සත්පුරුෂයින්ගේ ඇසුර සමග සද්ධර්ම ශ්‍රවණය නොලැබීම ප්‍රතිඵලයක් වශයෙන්. මේ දෙක ලැබුණොත් මේ දුක්ඛගාමිනී ප්‍රතිපදාව, දුක වැඩි කරගන්න එක වෙනුවට දුක් ටික සියල්ල ඉවර කරගන්නත් පුළුවන්. බුදුසමයේ උගන්වන්නේ දුකයි හේතුවයි කියලා විතරක් නම් බුදුසමයේ දුක්ඛාගමක් වෙනවා. නමුත් වැදගත් වෙන්නේ දුකයි හේතුවයි බුදුන් වහන්සේ පහළ වෙන්න පෙර, නැත්තම් බුදුදහම තේරෙන්න පෙර මිනිස්සුන්ගේ ජීවිතේ. නැතුව තෙන සමාර්ගය බෞද්ධින්ගේ අනුගාමී ජීවිතය. ලබාගත් ජීවිතේ මවට පියාට සලකමින්, දුදරුවන් බලා ගනිමින්, තමන් අදාළ රැකියාවක් කරමින්, යහපත් මෙහෙවර සේරම කරමින්, මෙන්න මේ චිත්තසංතානගත දුක සිතින් ඉවත් කරගෙන විඳින්න දුන් ජීවිතය විඳවන්න නැතුව විඳින්නේ කොහොමද කියන කාරණාව කෙනෙක් ජීවිතය තුළ තේරුම් ගන්න ඕන. තථාගතයන් වහන්සේ වදාරන්නේ 3 වයසින් එක් වයසකදී මේ සඳහා අවතීර්ණ වෙනවා නම් හොඳයි කියලා. ඔය අවුරුදු 120 විතර බමුණුන් වහන්සේ හමු වෙන්න ආපුවම ඔබ වහන්සේගේ බණ අහලා හික්මෙන්න බැරි වුණා, අපිට කරගෙන බණක් දේශනා කරන්න කියලා ඉල්ලලා තියෙනවා. ඔබ දැන් 3 වයස ඉක්මවා ගියාය. පරලෝ යහපත සඳහා පිනක් කරගන්න කියලා තියෙන ඒගොල්ලන්ට. දැන් අර හිත හදාගන්න කාලයක් නැහැ නම් පිනින්වත් පරලෝ යන්න කියන එක. ඒවා ජීවිතයේ අග 3 වයසට ආйти නැහැ කියන එක අපිට එකෙන් එළි වෙනවා. මේ අපි කියන දේවල් මේ අවුරුදු 4 5 10 කිරිසප්පෙන්ට තේරෙන්නෙත් නැහනේ. එහෙනම් ඒක ඒ වයසත් අයින් කරන්න වෙනවා. අවුරුදු 10ක් 15ක් වෙනකොට අපි මේ කියන දේවල් තේරෙනවා. ඒ වගේම අපි කියනවා දූලට පුතාලට යෞවනයටපත් වෙනවායි කියලා. අන්න යෞවනේ, නව යෞවනේ, භද්‍ර යෞවනේ, අග්‍ර යෞවනේ. මේ තමයි 3 වයස. මෙන්න මේ කාලය තුල හැකිතාක් ඉක්මනින් ජීවිතේ වටහා ගැනීම. ජීවිතේට දුක් ගෙනත් දෙන්නේ ලෝකේ තියෙන වරද්දක්ද, ලෝකේ දුක් තියෙනවද, අපි හදාගන්න වරදක්ද කියන එක තේරුම් ගන්න ඕන. තේරුම් ගත්තම අර තමන්ගේ යහපත් ක්‍රියාකාරකම් මොකුත් නතර වෙන්නේ නැහැ. නමුත් අනුගමනීය ප්‍රතිපදාවේ දැක්ම වෙනසක් වෙනවා. මේක මිනිසාට ලබා දීම, උපන් මිනිසාට ලබා දීම තමයි බුදුරජාණන්ගේ පරමාර්ථය. ඒකයි බහුජන හිතාය, බහුජන සුඛාය, අත්තාය හිතාය සුඛාය දේවනුස්සානං කියන්නේ බොහෝජනයාට හිතසුව පිණිස, අර්ථය යහපත පිණිස කියන එක. මේ යුගයේ තමයි බුද්ධෝත්පාදය කියන්නේ. අනතුරුව රහතුන්ගෙන් හිස්වීම තමයි මේ ධර්මයේ යටපත් වීම කියලා කියන්නේ. මාර්ගඵලලාභින් හිස්වීම. නමුත් හිස්සුනහම ඊළඟ බුදුවරයා දක්වා මේක නෑ කියන තීරණයකට එන්න කාටවත් අයිතියක් නැහැ. පසුකාලීනව බුදුන් වහන්සේ වදාරනවා විවටෝ විරෝචති. නොපටිච්චන්නෝ. වැසුනොත් බබලන්නේ නැහැ, විවෘත වුනොත් බබලනවායි කියලා. විවෘත වෙන ක්‍රම 5ක් විමුක්ත ආයතන කියන සූත්‍රයේ තියෙනවා. අපි වැනි අය මේ සඳහා අවතීර්ණ වෙලා ආකාර 5කින් හොයනකොට ඒ අය තුලින් අර වැසුන දේ මතුවීම තුළ ලෝකයාට ආයත් ඒක විවරණයි කියලා තියෙනවා. වර්තමානයේ
ඇතැම් භික්ෂූන් නැතැම් භික්ෂුණීන් නැතැම් මානාල නායකයෝ පවා මේ එහෙම විශ්වාස කරන්නේ වැඩිහිටි අයට ඉන්නවා නම් මතක් වෙයි මේ සිද්ධිය 1965 කාලේ බුද්ධ ශ්‍රාවක ධර්ම පීඨ විග්‍රහ කරනවා විවෘත කරනවා අනුරාධපුරයේ නගරයේමයි සුද්ධ නගරයේමයි මේ විවෘත කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන ඇමතුමාට පින් දෙන්නේ ස්වාමීන් වහන්සේලා අනාගත බුදුන් දැක නිවන් දකීවායි කියලා. ඒක වෙන්කමක් නිසා. එතුමන් ඍජුව කියනවා අය අද ධර්මයේ තියෙන අනාගත බුදුන් දකින්නේ. මේකට භික්ෂූන්ට එරෙහුණයි කියලා භික්ෂුන් වහන්සේලා උන්වහන්සේට එරෙහි වෙනවා. විතරක් නෙමෙයි 70 මැතිවරණයේදී දණ්ඩගමට ගිහින් පැල් බැඳගෙන මේ මැතිවරණ ව්‍යාපාර කරලා පරද්දලා ගෙදරත් එරවනවා. ඒ වුණාට ඊරේගොල්ලෝ මැතිතුමා වැරදීද? නෑ. අර භික්ෂු ආකල්පය. මේ බුදු සසුන ගෞතම බුදු සසුන නම් ගෞතම බුදු සසුනේ බුද්ධං සරණං ගච්ඡාමි ගෞතම බුද්ධං සරණං ගච්ඡාමි වෙන්න ඕනේ. අනාගත බුද්ධං සරණං ගච්ඡාමි වෙන්න බෑනේ. ගෞතම බුදුන්ගේ ධර්මය ඒ ධර්මයේ හැසිරීම තමයි ඒ තෙරුවන් සරණ වෙන්නේ. නැත්නම් වර්තමාන සමාජයට අවශ්‍ය බුදුදහමේ සැනසීම අහිමි කරගත්ත අර බුදුදහමෙන් පෙන්වන චිත්තසංතාන දුක මිදෙන්න දන්නේ නැති ජීවිතය අවුල් කරගන්න පිරිසක් බවට පත් වෙනවා. වර්තමානයේ 1948 60 දක්වා කාලය තුළ නම් බුද්ධ ජයන්ති නිසා අපරාධ අඩුණයි කියලා ගලන් සංඛ්‍යා ලේඛන තිබෙනවා. එදා පටන් 8 දක්වා ජනගහනය වැඩි වීමත් සමග මේ පෞකාරකම් අපරාධ සංඛ්‍යා ලේඛන ඉහළ යන එක තමයි වෙන්නේ. යහපත් දේවල් නැතුව නෙවෙයි ඒකේ. මව්පියන් රැක බලා ගන්න එක, දූ දරුවන්ට උපස්ථාන කරන එක, විහාර ආරාම රැක බලා ගන්න එක, අසරණයන්ට පිහිට වෙන එක, ඒ සියල්ල නැතුව නෙවෙයි. නමුත් හිරගෙවල් වල දඬුවම් විදින සංඛ්‍යාව පහළ ගිහින්ද තියෙන ඉහළ ගිහින්ද තිබෙන්නේ. වැඩිපුර ඉන්නේ වයෝවෘද්ධ අයද තරුණ වයසේ අයද? තරුණ අය රට හදන්න ඉන්න රටට මෙහෙවරක් කරන්න ඉන්න තරුණ දූලා පුතාලා වැඩි පිරිසක් සිර දඬුවම් විදිනවා කියන එකේ තේරුම ඔවුන් අපිට බරක් වෙලා අපින් කනවා බනවා කියන එක නේද? ඔවුන් ආයතු මග ගිහින් නැහැ කියන එක නේද? මේ නිසා මම අද දකිනවා වඩාත් බුදුසමයේ මේ ශික්ෂණය අවශ්‍ය වෙන්නේ තරුණ පරපුරට. ඔවුන් තමයි ජීවිතේ විඳින්න ඉන්නේ. ඔවුන් තමයි රට රකින්න ඉන්නේ. නමුත් ඔවුන්ට මේ බුදුන් වහන්සේ හෙළි කළ මඟ පිළිබඳ අවබෝධයක් නැත්නම් ඔවුන් තමන්ට ඇසුරට ලැබෙන මිත්‍ර සේවනයන් ඒවා පාප මිත්‍ර සේවනයන් පාප මිත්‍ර කිව්වම පාප මිත්‍රයෝ කියලා කෙනෙක් නැහැ. පාපයට මිත්‍ර වීම. ඒ මිත්‍ර හැන්ද කියලා දෙන පාපකාරී ඉන්න පුළුවන් හැබැයි. ඒකට එකතු වීම තමයි මිත්‍ර කියන්නේ. එතකොට ජීවිතේ දුක් කරා යනවා. මෙන්න මේ කාරණේ තියෙන කොටස් දෙකක් තියෙනවා මේ අංගුත්තර නිකාය ඒකක නිපාතේ මේ අදාන්ත කියන වගේ. ඒ කොටස් දෙකම මට ලැබී තිබෙන කාලයට අනුව මම ඔබට පැහැදිලි කරලා දෙන්න කල්පනා කරන්නේ. බුදුන් වහන්සේ වදාරනවා නාහං වික්කේ අඤ්ඤං ඒක ධම්මං සමනුපස්සාවි. මහන්නේ මම මගේ බුදු ඇසින්වත් දකින්නේ නැහැ ඔකෙන් ඔය කියන්නේ. මොකද්ද? යං ඒවං අභාවිතං අබහුලීකතං මෙසේ මනාකොට භාවිතා නොකිරීමෙන් බොහෝකට භාවිතා නොකිරීම නිසා දුක්ඛවහං හෝති. දුකටපත් වෙන දෙයක්. යත ඉදං චිත්තං. එතකොට ලෝකෙ දුකටපත් වෙනවා කියලා නෙමෙයිනේ තියෙන්නේ. මනාකොට භාවිතා නොකිරීමෙන් වැරදි පැත්තට භාවිතා කිරීමෙන් දුකටපත් වීම සිත වැරදි පැත්තට භාවිතා කිරීම තුළ වෙන දෙයක් කියලා මේ පෙන්වලා තිබෙන්නේ. එතකොට මේ අභාවිත අබහුලීකත කියන එක කාටද අයිති? මට අයිති නෑ කියලා වේරෙන්න කෙනෙක් නැහැ. අසෘත පෘථග්ජනයා කියලා කතා කරනවා යම් කෙනෙක් මේ පෘථග්ජන පුද්ගලයෝ හැමෝම අභාවිත අබහුලීකත. අභාවිත කියන්නේ මනාවකට භාවිතා කරන්නේ නැහැ. අබහුලීකත කියන්නේ බොහෝ කොට ඒ පිළිබඳව යොදන්නේ නැහැ. චිත්තම් බික්කවේ අභාවිතං අබහුලීකතං දුක්ඛවහං හෝති इति. අන්න එහෙනම් සිත හරියට භාවිතා කරන්නේ නැත්නම් දුකටපත් වෙන්න සිද්ධ වෙනවා.
දැන් ජීවිතයේ දුකයි කියලාද මේකේ කියලා තින්නේ බලන්න. සාමාන්‍යයෙන් ඔබ ඔය මේ අර ගමේ තියෙනවා මට දැන්ම මතක් වෙන්නෙත් නෑ ඔය මේ චූටි තනකොළ වර්ගයක් මේකෙත් පොතේ තියෙන උදාහරණේ. වැරදි පැත්තට ඇද්දොත් අත කැපෙනවා. හරි පැත්තට ඇද්දොත් කැපෙන්නේ නෑ. කපාන යන තරම් මේ මෙවාත සිව්. අනිවාර්යයෙන්ම මේ ජීවිතේ අපි භාවිතා කරනකොට පුද්ගලයෙක් වශයෙන් පුද්ගලයා භාවිතා කරන්නේ කය උනාට කය තුන් ආකාරයෙන් පාවිච්චි කරන්නේ සිතින්. සිත කය වචන යන තුන්දොර සිතම පාවිච්චි කරන එක. ඒ සිතේ භාවිතයේ නිසි භාවිතයේ තේරු දන්නේ නැතිකම තමයි පෘථග්ජන භාවය කියන්නේ. ඔහු හිතන ආකාරයේ බුදුන් වහන්සේ වදාළ පැහැදිලි කළ නිවැරදි ආකාරය නෙවෙයි. ඒ නිසා උපන් තැන් පටන් මේ සිතේ අදාළ භාවිතයේ බහුලීකතය කියන කාරණාව කරන්නේ. ඔහේ යන්න දෙනවා. දැන් සාමාන්‍යයෙන් ඔය මේ භෝග පාලන එහෙම ගත්තම හදලා ගොවියෝ ඒවට ඕන තැන් වලට යන්න දෙන්නේ නැහැ. අදාළ මැස්ස ගහලා ඕන පැත්තට හරවලා අරිනවා. යන්න ගියොත් සමහර විට අසන්න එලා ගන්න වෙන්නේ ගස් මුදුනේ තමයි ගෙඩි හැදෙන්නේ. අභාවිත වුණාම. මොකද ඒක ඉරුවිලිය හොයන යනවා එහෙනම් උඩට යන්න ලේසි නිසා ඉක්මනින් ගිහින් අපට අහිමි කරනවා. ඒ නිසා අපි අදාළ තැනට වැල හරවලා වැල යන තැනට මැස්ස ගහනවා නැත්නම් මැස්ස ගහලා වැලත් හරවනවානේ. ඒ තමයි භාවිතය. අන්නේ වගේ මේ බුදුරජාණන් වහන්සේ උගන්වන්න උත්සාහ කරනවා මිනිසාට උපන් තැන් පටන්. උපන් තැන් කෙසේ වෙතත් අවුරුදු 5 10 15 පටන්වත් ඔබ දුකටපත් වෙන්න කැමති නැත්නම් එසේත් නැත්නම් පත් වෙච්ච දුකින් ඔබේ ජීවිතේ මුදවා ගන්න කැමති නම් අනිත් කාරණාවට යන්න ඕන. දෙවෙනි කාරණාවට. නාහං වික්ක අඤ්ඤං ඒකදම්මම්පි සමනුපස්සාමි යං එවං භාවිතං බහුලීකතං සුඛවහං හෝති. භාවිතා කරන්නේ නම් බොහෝකට භාවිතා කරන්නේ නම් සැපගෙනක් දෙනවා. කුමක්ද? සිත. චිත්තම් වික්කේ භාවිතං බහුලීකතං සුඛවහං හෝති इति මේ බුද්ධ වචනයක්. දැන් එහෙනම් මේ කවුරු ගැනද කතා කරන්නේ? අඟුලිමාල ගැනද කතා කරන්නේ? දෙවෙනි ධර්ම සංගායනාවකද ගැනද කතා කරන්නේ? දලදා ගමනය ගැනද කතා කරන්නේ? අපේ සිත ගැනද කතා කරන්නේ? මේ අපේ සිත ගැන කතා කරන එක තමයි මේ ධර්ම දේශනා ධර්ම ශ්‍රවණය කියලා කියන්නේ. අන්න මෙතෙන්ට මේ සමාජයේ ඇවිදින් නැති බව ඔබට තේරෙනවා ඇති. මොකද්ද මේ අපේ සිත භාවිතා කරන්නේ නැහැ කියන්නේ? අය භාවිතා කරනවානේ අපි. දුවන්න පනින්න කතා බහ කරන්න හැම විටම භාවිතා කරනවානේ. නමුත් ඒ භාවිතේ නෙමෙයි බුදුන් වහන්සේ වදා කතා කරන්නේ. ඒ භාවිතයේදී අපි ළඟින් ඉවත් වෙනවා සතිය, සිහිය. එවිට අර වැල තමන්ඩ ඕන පැත්තට යනවා වගේ සිත වඩාත් නැඹුරු වැරදි පැත්තට. ඒ නිසා ඒවා ඔස්සේ අර වැටකුළු වැල කොතන හරි තැනක අර ගැටි ටික අල්ලගත්තාම මේ පැත්තට යනවානේ. අන්න ඒ වගේ යම් යම් පැති අල්ල ගන්නවා සිත. මේ සිත හොයන්න බෑ කෙනෙකුට බාහිරින් පෙනෙන්නේ නැහැ. නමුත් අපි හැමෝටම සිතක් තියෙනවා. ඒක මව්කුසින් බිහි වූ තැන් පටන් මේ අනුතරම තිබෙනවා නෙවෙයි. කයක් එහෙම තියෙනවා පෙවුනට සිත අරමුණෙන් අරමුණට මොහොතින් මොහොත ඇති වී නැති වෙන දෙයක් කියලා බුදුන් වහන්සේ මේ ග්‍රන්ථයේම පෙන්වලා තිබෙනවා. අර ඔය පදෙන්ම පෙන්වලා තිබෙනවා. මහණෙනි මම මගේ බුදු ඇසින් දන්නේ හටගත්ත ගමන් නැතන දෙයක් සිත තරම් වේගයෙන් ලහු පරිවත්තන් කියලා කියන්නේ උපමාවක්වත් කරන්න බැරි තරම් කියලා. ඒ සිතේ හැටි ඊට පස්සේ උන්වහන්සේ පෙන්වනවා මේක ඇස කන නාසය දිවකය කියන පහෙන් තමයි මේ සිත උපදින්නේ කියලා. ඒක පස්දොරෙන් ලෝකෙ දිහා බලනවා කියන එකේ තේරුම පස්දොර උදව් කරගෙන සිත පිනවනවා කියන එක. අපිට ලෝකේ ජීවත් වෙන්න පස්දොර දීලා තිනවා වඳුර ගන්නට අවශ්‍යයි. ඒ පිළිබඳ තහනමක් නැහැ. නමුත් ඒ වගේ සැප තියනවා කියලා පිටුපස යනවා කියන එකේ තේරුම අභාවිත වීමක්. දැන් සාමාන්‍යයෙන් මම මෙහෙම කියන්නම්. අපේ බෞද්ධ පින්නතුන් වෙසක් පොසොන් වැනි අවස්ථාවලට වාහන අරගෙන ගමින් බැහැරව ගිහින් තොරම් බලන්න යනවා. වෙසක් බලන්න යනවා.
එතකොට බලන්න යන්නේ ඒවා තියෙන නිසානේ. මොනවා හරි. ගෙදර තියෙනවට වඩා ඒවා සොයස් සපතක් බලන්න දෙයක් තියෙන නිසා. දැන් මටත් ඔය වගේ දවස්වල ආරාධනා හම්බ වෙනවා ධර්ම දේශනාවලට යන්න. මමත් වාහනේ යනවා. හැබැයි මම බලන්න යන නේ මට පේනවා. බලන්න යන එක වෙනයි පේන එක වෙනයි. පේන එකේ පෙනුනහම මේක හඳුනා ගන්නව ඇරුණාම ඒක හිත ඇතුලේ විඳ ගන්න පස්සෙන් පන්නන්න දෙයක් නැහැ. නමුත් බලන්න යන එකේ තමන්ගේ සිතේ එහෙම දෙයක් බලන්න තියෙන නිසා තමයි ලෝකේ ඒවා තියෙන්නේ. එතකොට අර බාහිර දේවල් වල උදව්වෙන් තමන්ගේ සිත පිනවා ගන්න එක කියන එක තමයි කාමයේ විඳිනවා කියන්නේ කියලා සමාජය දන්නේ නැහැ. සමාජය කල්පනා කරන්නේ බලන්න යන දේ ඒක තියෙනවා කියලා. බාහිර රූපයේ, ශබ්දයේ, ගන්ධයේ හරි ඒ කාරණාවල තමයි අපිට මේවා තියෙන්නේ සැප තියෙන්නේ කියලා. අනේතන තමයි මේ වෙනස. නැත්තම් ඔය කියන්නේ ඔය ටර්නින් පොයින්ට් කියලා, සන්දිස්ථාන කියලා. මේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍ය මෙතනයි තියෙන්නේ. එහෙම හොයන්න ගියොත් කවදාවත් ඒක ඇති වෙන්නේ නැහැ. කෑම කාපු මිනිස්සයා, මත්පැන් බීපු මිනිස්සයා, සල්ලි හම්බ කරපු මිනිස්සයා කවුරුවත් දැන් මට ඇති කියලා හැම ඔය පාරේ නතර වුණේ නැහැ. අර බස් රථවලින් යන කාලේ කාපට් කරන ලද සමතලා මාර්ගයේ කිලෝමීටර් භාගයක් තමන ඈතින්, මොකද රියදුරට පිටිපස්සෙන් යන නිසා පේනවනේ වාඩි වෙලා වතුර පේනවා. තව කිලෝමීටර් භාගයක් ගියාම එතන තව භාගයක් එහායි. කොතරම් දුර ගියත් සමතලා පාරේ ඈතින් පේනම ඇරුණාම වතුර හම් වෙන්නේ නැහැ. වතුර වැහපු වතුර නෙමෙයි අර වැටිලා තියෙන සමතලා බවට මේ ආලෝකයේ වැටීම තුළින් ජලය වගේ පේනවා. එතකොට ඒකට කියන්නේ මිරිඟුව කියලානේ. කොතරම් ගියත් හම්බ වෙන්නේ නැහනේ. අනේ වගේ මේට එහා පැත්තේ තමන් දැනට ලැබූ ධනේ, නිවාසේ, වාහනේ, රැකියාවේ, උපාධියේ, එහෙම නැත්නම් තව ලබන්න තියෙන මොනවා හරි ලැබපු එකේ නෑ ඊට එහා පැත්තේ හොයන එක නේද මිනිස්සු කරන්නේ. මේ කොහෙද හොයන්නේ? බාහිර ලෝකේ හොයනවානේ. හොඳයි, මම උදාහරණයක් කිව්වොත් ඔබ තේරුම් ගන්නවද? ඔබ නිවසේ ඉඳගෙන ඔබේ පවුලේ අය රූපවාහිනී නාට්‍යයක් නරඹනවා. දැන් මේක තුල මිනිස්සු කවුරුත් නැහනේ. ඒක වර්ණ හරි අවර්ණ හරි සෙවනැලි ටිකක් තියෙන්නේ. නමුත් මේක නරඹන පුද්ගලයාගේ රුචිකත්වය අනුව ඒක දෙස බලා අඬන්න, hina වෙන්න, විරුද්ධ වෙන්න, බනින්න, විසිල් ගහන්න පුළුවන් නේද? එතකොට ඒ අදාළ තෘප්තිය තිබුණේ තිරේද තමන්ගේ සිතේද? තමන් රුචි කරන දේ උපදවා ගන්න අරක උදව් වුණා අරුණාම මේ තමන් සිත විඳිනවා නේද? මෙන්න මේකයි ඔය කාම ඒසනා කියන පදේ තේරුම. අපි කාමය ලෝකේ හොයනවා. නමුත් බුදුන් වහන්සේගේ ඉගැන්වීම සංකප්ප රාගෝ පුරිසස්ස කාමා නේතේ කාමා යානි චිත්‍රානි ලෝකේ. අර තමන්ගේ හිතේ තියෙන සංකල්පයක් තමයි මේ පුදාන් රස විඳින්නේ විචිත්‍ර ලෝකයේ තියෙන වස්තු වල ඇති කාමයක් නැත කියලා. මට මේක හම්බ වෙන්නේ අවුරුදු 20ක් 25කට පෙර මේ අංගුත්තර නිකායේම ග්‍රන්ථ සමූහයක තියෙන නිබ්බේධික කියන සූත්‍රයේ. එදා මට තේරුණෙත් නෑ 30කට 40කට විතර පෙර මං හිතන්නේ. මේ බුදුවරු පදාරන දේවල් පිළිබඳව සැක කරන්නේ අපි හොයනවා ඊට පස්සේ. අද මම උන්වහන්සේ වදාළ දේ පිළිගන්නවා. යම් දෙයක සැප තිබෙනවා නම් බාහිර ලෝකේ, එහෙනම් එකම දෙයක් තුළ සුවඳ තියෙන්න පුළුවන්, ගඳ තියෙන්න පුළුවන්, මිත්‍රත්වයේ තියෙන්න පුළුවන්, හතුරුකම තියෙන්න පුළුවන්. කොහොමද එක්කෙනෙකුට මිතුරා වෙනකොට තව කෙනෙකුට හතුරා වෙන්නේ? එක්කෙනෙකුට සුවඳ දේ තව කෙනෙකුට ගඳ වෙන්නේ? එක්කෙනෙකුට ආස දේ තව කෙනෙකුට පිළිකුල් වෙන්නේ? ඒ ලෝකේ තියෙන නිසාද? මෙන්න මෙහෙම මේ මනෝවිද්‍යාත්මක විග්‍රහයක් මේකේ තියෙන්නේ. දැන් මේ අභාවිත කියන එකේ තේරුම මොකක්ද හොයන්න වෙනවා. අපි මේ සිහියෙන් සිත පාලනය කරන්නේ නැතුව ඒකට ඕන විදිහට යන්න දෙනවා. මම මේ සඳහා මෑතදී භාවිතා කරනවා සොරතල් දරුවෙක් තුළ මේ අවස්ථා තුන ජනිත වී වැඩෙන හැටි. මා දුටුවා විදේශ රටකින් මට වගේ මේ
SMS පණිවිඩයක් ඇවිදින් තිබෙනවා උපමාව නම් ඊතා අගනීය කියලා. ආපු කෙනෙක් බලපු කෙනෙක්. සිත කෙලෙසෙන හැටි පිළිබඳව දක්වපු. මේ අපි හැමෝම මව කුසින් බිහුණු සුරතල්ලුනේ. කිරි ඉල්ලන්න දන්නෙත් නැහැ, බත් ඉල්ලන්න දන්නෙත් නැහැ, කතා කරන්න දන්නෙත් නැහනේ. නමුත් බඩගින්න දැනෙනවානේ. එතකොට කැමැත්තක් තියෙනවානේ බඩගින්න නිවා ගන්න. ඉතින් අතපය දිගෑරලා හරි පොඩ්ඩක් ඉදිරි ගාලා හරි ඇඟීමක් දෙනවනේ අම්මට තාත්තට. අම්මට. එතකොට අම්මා කිරි ඕන කියලා හඳුනාගෙන දෙන්න පුරුදු වෙනවානේ. මෙහෙම අම්මට වැඩ වැඩි වෙනකොට දරුවා පොඩ්ඩක් වැඩිනකොට ඉතින් අමතක වුණොත් එහෙම කෙඳිරි ගෑවට හම්බ වෙන්නේ නැහැ. එයා අඬන්න පටන් ගන්නවා. ඇඬුවට හම්බ වෙන්නේ නැත්නම් යට ග්‍රීන් කෑ ගහන්න පටන් ගන්නවා තරහත් ඇවිදි. බලන්න එහෙම නෙවෙයිද කියලා. එතකොට අර සිතේ හැඟීම තව ටිකක් උත්සන්න වූ අවස්ථාව. තව ටිකක් දවස් ගියාපුවම අම්මා කොහෙ ගිහින් හරි නැත්නම් අමතක වෙලා හරි කෑ ගැහුවට හම්බ වෙන්නේ නැහැ. ඊට පස්සේ ඉස කැවලින් අල්ල ඇද ගන්නවා. නැත්නම් ළඟ තියෙන දෙයක් අල්ල විසි කරනවා. දැන් මේ අවස්ථා තුන ඔබ දකින්නේ නැද්ද දරුවෙක් තුල? මේ ඔහු මේ කලේ කියලා කියනවා. ඔහු තරහෙන් කෑ ගැහුව නැත්නම් නපුරුණා කියලා කියනවා. නමුත් ඔහුගේ කය වචන මේ සඳහා මෙහෙව්වේ සිත ඇතුළ හටගත්තා වූ අභාවිත බව. මම මේකට කියන්නේ බුදුදහමේ ත්‍රිපිටකයේ සඳහන් ත්‍රිවිධ විතර්කේ පටන් ගත්තයි කියලා. නමුත් ආරම්භයක් ඒ පවතින්නේ. අර කැමැත්ත කාම විතර්කය. ඉඩ නොලැබෙනකොට තරහ එන එක ව්‍යාපාද විතර්කය. ඒකත් නොලැබෙනකොට අල්ලලා දමලා ගහන එක විහිංසා විතර්කය. දැන් මේකට කියනවා ලෝභ, දේශ, මෝහ කියලා. දරුවෙක් කැම දෙනකොට වැඩෙන්නාසේ පැලෑටියකට පොර දැම්මහම වැඩෙන්නාසේ මෙන්න මේ මිනිසුන්ගේ චිත්තසංතානයන්හි ළමා කාලේ පටන් මේ අනතුරුම පෘථග්ජන භාවය තුළ මෙන්න මේ ලෝභ මූලය, දේශ මූලය, මෝහ මූලය බලවත් වීම තමයි මේ බුදුරජාණන් වහන්සේ වදාරන්නේ දුක් ගෙනත් දෙනවායි කියලා. එතකොට මේ ලෝභ දේශ මොහ බලවත් වෙමින් කෙනෙකුට පින් කරන්නත් පුළුවන්, මහාන වෙලා ඉන්නත් පුළුවන්, තය චෛත්‍ය හදන්නත් පුළුවන්, සාංඛික දාන ඒවට විපාක වෙනමත් තියෙනවා. පුණ්‍ය විපාක නැත්තේ නෑ තියෙනවා. නමුත් පුණ්‍ය විපාක තියෙන කෙනාට තියෙයි. නමුත් ලෝභ දේශ මොහේ දුක ආපුවම තියෙයි. පව් කරන්නාට ලෝභ දේශ මොහේන එකට වැඩි. එතකොට දුක වැඩියෙන් තියෙයි. දැන් බලන්න මේ ත්‍රිපිටකයේ තියෙන ලස්සන පදයක්. ලෝභක්ඛය, දෝසක්ඛය, මෝහක්ඛය, නිබ්බාන. මේ නිවීම කියලා කියන්නේ ලෝභ දේශ මොහ හිතේ නැතිවීම. දැන් හරිනේ ලෝභක්ඛය, දේසක්ඛය, මෝහක්ඛය, නිබ්බානං නම් ලෝභ දේශ මොහ ඒකට කියන්නේ වේපුල්ලං, විපුලත්වේ. දුක නෙවෙයිද? ලෝභ දේශ මොහයන්ගේ විපුලත්වයට පත්වීම දුක. එහෙනම් සේවීම නිබ්බානය. දැන් මේ විපුලත්වයට පත්වෙන ප්‍රතිපදාවක ජීවත් වෙනවා කියන එක තමයි පෘථග්ජන කියලා කියන්නේ. අන්න එහෙම බුදුරජාණන් වහන්සේ ස්ත්‍රී පුරුෂ වශයෙන් වෙන් කරන්නේ නැහැ. උගත් නුගත් වශයෙන් වෙන් කරන්නේ නැහැ. ගිහිපද වශයෙන් වෙන් කරන්නේත් නැහැ. පෘථග්ජන පුද්ගලයා මේ යන පැත්තට චිත්ත අභ්‍යන්තරයේ කුණු ගොඩ ගහමින් යනවා. උන්වහන්සේ වදාරනවා චිත්ත සංකේත අභික්ඛවේ සත්තා සංකලිස්සanti. සිත කෙලසීමෙන් අර සංකලිස්සanti කියන පදේ තේරුමත් ඔය දුකටපත් වේ කියන එක. කිලිට සිත කෙලසේ කියන සත්‍යය කෙලසේ කියන වචන කියලා ඉවර කරන්න මම සෝදානම් නැහැ. දැන් එතකොට මව් කුසෙන් බිහිවි එබඳු දුකක් නැතුව හිටපු පුද්ගලයා අනතුරුව ක්‍රමෙන් අවුවට, වැස්සට, පින්නට, කතා කරන එකට, රූපයට, ශබ්දයට, ගන්ධයට, ලාභයට, අලාභයට, සැපට, දුකට එරෙහිවීම, ඇලීම, ගැටීම කියලා එකක් හිතේ හදා ගන්නවා. කැමති එකක් හිතට ආපුවම නැති වෙන එක දුකක් වෙනවා. අකමැති එක දකින්න එකම දුකක් වෙනවා. දැන් බාහිර ලෝකේ දෙක තියෙන තමන් ගාවද? කුමක්ද මේ අභාවිතය කියලා කියන්නේ? අනිතර අභාවිතයේ තේරුම් ගන්න ඕන. භාවිතයක් නැහැ. භාවිතයක් නැහැ කියන එකේ තේරුම එතන සිහිය භාවිතා කරන්නේ එන හැටියට එකතු වෙනවා, පිළිගන්නවා. තව ටිකක් මම විස්තර කරන්නම් ඒක ඔබට කාලේ පරිදි. ඒක වචනෙන් කියන්නේ නැති වුණාට මේ ත්‍රිපිටකයේ පෙන්නනවා මෙන්න මෙහෙමයි මිනිසා කරන්නේ කියලා. දැන් කුඩා දරුවෙකුට කේන්ති ආපම එකෙන් ගමලා ගහනවනේ. දරුවෙකුට තවත් දරුවෙක් ගැහුවොත් එහෙම ඊට පස්සේ කුඩා කාලේ නම් අඬාගෙන හින් අම්මට පැමිණිලි කරනවා. තව ටිකක් ලොකු වෙනකොට නම් ගැහුවොත් ගහනවා.
කුඩා කාලේ නම් අර පුංචිම කාලේ නම් ප්‍රතික්‍රියා දක්වන්න දන්නේ නැහැ. අඬලා නිදා ගන්නවා. චොක්ලට් කෑල්ල අඩුවෙන් හම්බුණත් ප්‍රතික්‍රියා දක්වන අඬලා නිදා ගන්නවා. හෙට උදේට අමතකයි. නමුත් පස්සේ කියනවා ඉන්නකෝ ඔයා මට දුන්න ටිකයි මට කෑල්ලක් හම්බුණා මමත් ටිකක් දෙන්න කියලා හිතනවා. ඊළඟ දවසේ අන්තියාගත්ත ආය අවස්ථාවක් ආපුවම ගන්න. නැත්තම් තරහ වුණොත් හෙට උදේ නැගිටිනකොට තරහ තියෙනවා. අයි තරහ තිබ්බා. හෙටට ගන්න. මෙන්න මෙහෙම අපි මේ පස්සේ ගන්න තැබීම නැමැති කටයුත්තක් කරනු ලබනවා ජීවිතේ ළමා කාලේ පහු වෙනකොට. ගැහුවොත් ගහලා බැන්නොත් බැනලා එකට එක කරලා රිදෙව්වොත් රිදවලා මේකට කියනවා ප්‍රතික්‍රියා දැක්වීම ක්‍රියාවට ප්‍රතික්‍රියා. මෙන්න මේකයි අභාවිතය. මේක භාවිතයක්. නමුත් බුදුන් වහන්සේ වදාළ පරිදි මේක අභාවිතය. මෙන්න මේ අභාවිතය තුළ මොකද වෙන්නේ? චිත්ත අභ්‍යන්තරයේ දැන් ඔය ගෙවල් වල මිදුල් තියෙන්නේ. මිදුල්ල තියෙනවා කොළ වැටෙනවා. මේ කොළ ටික අතු ගාලා ඉදලට හරි තවත් මොකට අරන් දැම්මොත් එහෙම මේ මොකුත් වරදක් වෙන්නේ නැහැ. නමුත් සමහර අය මේක අතු ගාගෙන යනවා මේ මිදුලෙන් එහා පැත්තටම. හැමදාම එක පැත්තට අතු ගන්නවා. දැන් වැලි තියෙන මිදුලක එහෙම අතු ගෑවොත් එහෙම අවුරුද්දක් දෙකක් යනකොට වැලි ටික ඔක්කොම කසල ගොඩේ මිදුල ඉතුරු වෙන්නේ නැහැ. මොකද ටික ටික ගිහින් ගොඩ ගැහෙනවා. කොළ ගොඩත් කොළ 15න් පළවෙනි දවස් දෙවෙනි දවසයි 10යි තුන්වෙනි දවසේ 15යි වශයෙන් කුණු ගොඩක් වෙනවා. නැවත නැවතත් බහාලීමේදී ගොඩ ගැසෙන්නාසේ මෙන්න මේ නැවත නැවතත් ජීවිතේ ළමා කාලේ පටන් ලෝභ කරන්න, ද්වේෂ කරන්න, මෝහ කරන්න ගියාම චිත්තාභ්‍යන්තරයේ ලෝභ, දේශ, මෝහ බලවත් වීම මිනිසා දුකටපත් වීමයි. ඔන්න. ඒක තමයි චිත්තසංතානගත දුක කියලා කියන්නේ. මේකට අපි අතින් සිදුවෙන දෙයට උන්වහන්සේ නමක් තියලා තියෙනවා. අපි ඒක දන්නේ නැහැ. ඒ ආපු හැඟීම සමග ඇති වෙන ඇලීම හරි ගැටීම හරි මුලාව හරි. ඇලීම මුලාව ගැටීම මුලාව. ඒ මොහොතට ආපු එක. ඒ ඇලීම මුලාව ගැටීම මුලාවට කියනවා බුදුන් වහන්සේ මිනිසා වචනෙන් කිව්වේ නැතුණාට ඒතං මම ඒසෝහං අස්මින් ඒසොමේ අත්තා කොට ගන්නවායි කියලා. ඒතං කියන්නේ ආපු හැඟීමට. බය හරි කනගාටු හරි තරහව හරි වෛරය හරි ඊර්ෂ්‍යාව හරි ලෝභය හරි ඒතං එය ඒට එකතු වීමෙන් මම හැදෙනවා. ඒතං මම. ඒ මගේ. ඒ මගේ නම් ඒ මම මගේ. අර ගහගන්න බැඳගන්න කපා ගන්න කොටා ගන්න යනවා කියන්නේ ආත්ම කොට ගත්තයි කියන මගේ ආත්ම. ද්වේෂේ ආත්ම කොට අරන් ප්‍රතික්‍රියා දක්වන්නට. මෙන්න මේ අභාවිතය. දැන් දවසින් දවස චිත්තාභ්‍යන්තරයේ මේකෙන් පිරෙන්න ගන්නවා. පිරෙන්න ගත්තාම ආපහු එනකොට සේරම එකපාරේ එන්නේ. ඔය බොහොම hina වෙලා හිටියට සමහර අයට කේන්ති ආවම ඇඟ වෙවුලන්නේ ඇස් රතු වෙන්නේ. ඉන්නව මැරෙනවා පේන්නේ නැත්නම්. ඒ අර චිත්තාභ්‍යන්තරයේ උත්සන්න වෙන්න හේතු තිබෙන නිසා තමයි එහෙම එන්නේ. නිකන් හරියට මම දැකලා තියෙනවා ඔය පාරේ නැත්නම් ඔය මහමග යනකොට නැත්තම් බිම ඇවිදිනකොට නායා කියන සතා මොකක්වත් පේන්නේ නැහැ සාමාන්‍ය අනික් සර්පෙක් වගේමයි. නමුත් මොකක් හරි බයකට ඔළුව උස්සලා බැලුවොත් එහෙම නැති පෙනේ පේනවා. ඔහුගේ කේන්තියේදී උහුට පෙනේ මතු කරන්න පුළුවන්. නායා පෙනේ පුප්පනවා වගේ වහලා තියෙන කේන්තිය ආපුවම නිසා වෙනස් කෙනෙක් වෙනවා නේද? ඒකට මම දකින්නේ කේන්තිය කියන එක ව්‍යාපාදේ තර්කය විහිංසාව විතර්කය කියන එක නායා පෙනේ පිප්පම්ම වගේ පිප්පීමක් වගේ මිනිසා තුළ තිබෙන්නා වූ අමනුස්සකම ඉස්මතු වීමක්. දැන් ඒ හැඟීම නේද කය වචන ඔබ මෙහෙवला ගහන්න, බනින්න, කපන්න, කොටන්න, පලිගන්න, එකට එක කරන්න. විවාහයේදී නම් බිරිඳට සැමියාට විරුද්ධව, සහෝදරත්වයේ නම් ඉඩාර්පණදී සහෝදරින්ට සහෝදරත්වයට විරුද්ධව, අසල්වාසීන් සමනන් දේශපාලනයේදී ඔවුන්ට විරුද්ධව, ඊර්ෂ්‍යාවේදී නම් ගමේ රටේ කෙනෙක් දිනුනොත් එහුට විරුද්ධව පෙස්සන් ගහමින් ගන්න එපා ආණ්ඩුවට කියලා. අන්න මිනිසා අභාවිතය කරන හැටි. සිහිය නැතුව සිත භාවිතා කරනවා. ඒකට බුදුන් වහන්සේ නමක් තියෙනවා අභාවිතය කියලා. දැන් බැලුවහම මෙහෙම ජීවත් වෙනකොට දුක්ඛවහං කියන පදේ දුක Tamanට ගෙනත් දෙන්නේ ලෝකෙහිඳද Taman මේ වැරද්ද කරන නිසාද? දැන් මෙතන තේරුම් ගන්න මයන්න මමත් නෙමෙයි, කයන්න යන්න මමත් නෙවෙයි. අපි කුංචි කාලේ මයන්න මම කියලා ඉගෙන ගන්නවානේ. එහෙම නැත්නම් ඔබ කවුද කියලා අහපුවම ඔබේ ඇඳුම සහිත පුද්ගලයාට මම කියලා කතා කරනවා. අම්මා, තාත්තා, ගුරුවරයා.
ඒක ලෝකෙට තිබුණාවයි. බුදුරජාණන් වහන්සේ ඒතං කියන්නේ ඒ මොහොතට ආපු හැඟීමට. එතකොට ලෝභ, දේශ, මෝහ, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, වෛර හැඟීම් ඒ මොහොතට එනවා. ඒකට එකතු වීම ඒතං මම. ඒතෝහං අස්මින් ඒ මම මගේ එසෝ මේ අත්තා. අන්න මිනිසා භාවිතා කරනවා මම මගේ ආත්ම නම් වූ අභාවිත පැත්තක්. ඔහුම විසින් අමාරුවේ වැටෙන බව. මොකද මේ අමාරුවේ වැටෙන්න පුළුවෙනි. නමුත් බුදුහාමුදුරුවන්ගේ පාර පෙන්වන්නේ නැත්නම් ගොඩ එන්න කාටවත් බෑ. දැන් මෙහෙම මේකෙන් බලවත් වෙලා ලෝභයෙන්, දේශයෙන්, මෝහෙන්, ඊර්ෂ්‍යාවෙන් බලවත් වෙලා විසාකාට අදාළ පරිදි ඇලෙන කරුණු සංඛ්‍යාව 100ක් නම් ජීවිතයේ දුක් 100ක් නැත්නම් 1000ක් අදාගෙන ඒ හැඟීමෙන් පරලෝ යනවා. දැන් මිනිස්කමෙන් පිරිහි පරලෝ යන්නේ. පවෙන් පරලෝ යන්න පුළුවනි. හුඟක් පිරිහිලා. පිනෙන් පරලෝ යන්න පුළුවනි. ඒකෙත් ලෝභ දේශ මොහ නැතුව නෙවෙයි. ධානයෙන් පරලෝ යන්න පුළුවන්. ඒකෙත් මොහ නැතුව නෙවෙයි. කාමයේ කෙරෙහි ලෝභ නැති වුණාට ඒකෙත් ලෝභ මොහයක් තියෙනවා. මුලාවක්. අන ලබාගත් ජීවිතේ අපි මේ අභාවිතේ මොකද වුනේ? අභාවිතයේ තිබෙන්නා වූ පාප කර්ම, පුණ්‍ය කර්ම සහ ධාන කර්ම අපට සතරක් හදලා දුන්නා. සතරක් තියෙනව නෙමෙයි. ඒ කරපු වැඩ නිසා සතරක් හැදුනා. දැන් බුදුවරු ලෝකේ පහළ වුණේ සසර හදන්නද නෑ. සසර හදන්න බුදුවරු පහළ වෙන්න ඕනේ. අනන්තමේ සත්වයා ඕනේ සත්වයක් මේ යන්නේ මරණයට කැමැත්තෙන් නෙමෙයි යල්මෙන් උක්තව. එසේනම් බුදුන් වහන්සේ කියන්නේ ඔබට අනුව අපායේ, දිව්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝකේ මිනිසුන් අතර 100,000 වතාවක් එකම මිනි වලේ කොපමණ ප්‍රමාණයක් වැළලුව කෙනෙක් කියලා මම දැක්ක ලිපියක් තියෙනවා. මම නව කියවන්නෙත් නෑ. නමුත් මව් නෝන කෙනෙක් නැත, පියා නෝන කෙනෙක් නැත, අමු නෝන කෙනෙක් නැත, දරු නෝන කෙනෙක් නැත. එහෙම කියලා එකම කියලා මෙහෙම පෙන්නනවානේ. අර රජගහනුවර තියෙනවා බරවත පහක්, වේපුල්ල, වේබහර එහෙම කියලා විජ්ජකුට කියලා. ඔය එකක් පෙන්වලා කියනවා තථාගතයන් වහන්සේ බහණනි එකම පුද්ගලයා තමන් හදාගත්ත අස්ථිපංජර සංඛ්‍යාව සංසාරයේදී ගොඩ ගැහුවා නම් දිරන්න නැතුව මේ කන්දට වඩා විශාලයි. දිරපනිසාප් නෑනේ. ඒ තරමට මේ සංසාරයට ඇලුණු කැමැත්ත ඝනකයවල් හබමින් අතහැරමින් ගෙනියනවා. ඝනකයල් හදා අතහරිනවා. මොනවද ගෙනියන්නේ? කය ගෙනියන්නේ පොළොවට පස් වෙනවානේ. එනම් අර එකතු කරගත්ත සිතේ තියෙන පව්පින් අනුව නේද මේ ඉස්සරහට පැවැත් සිදු වෙන්නේ. ඒකනේ චිත්තේන නියති ලෝකෝ කියලා කියන්නේ. සිත විසින් ලෝකෙ ගෙනියනවායි කියලා. දැන් ඉතින් මේකට තියෙනවා තවත් වචනයක්. මේකට කියනවා චිත්ත අභ්‍යන්තරයේ නැවත හට ගැනීමට ගැළපෙන ආකාරයෙන් එක්රැස් කිරීම කියන වචනෙට උපාදානය කියලා. ඒක ජීවිතේට එක්වරක් නෙමෙයි. ඇසේ කනේ නාසයේ පහළ වෙන අරමුණක් පාසා අපි මෙන්න මේ සිත අභ්‍යන්තරයෙන් තබනවා. ස උපාදානස්ස. උපාදාන සහිත වුණොත් ඔහුට උත්පත්ති පනවනවා. ස උපාදානස්ස වීම බුදුන් වහන්සේ වදාරන්නේ අභාවිතය කියලා. වැරදි පැත්තට භාවිතයකින් පෙන්වන්නේ. දැන් මේක අනාගත බුදුහාමුදුරන්ගේ ශාසනය භාවිතා කරලා නිදහස් වුණාට අපට නිදහස් වෙන්න හම්බ වෙයිද දන්නවද එදාට? දැන් මේ අදනේ බුදුරේකුගේ ශාසනය පහවිදින් උත්පත්තියක් ලැබලා මේව තේරුම් ගන්න කණක් තියෙන්නේ තේරෙන්නේ. ගවයාට සුනකයාට තේරෙන්නෙත් නැහැ. විද්‍යාසාරටක ඉන්න බුදුදහම අහන්න නැති අයට තේරෙන්නෙත් නැහැ. බුදුදහම කියලා වෙනත් දේවල් හිතේ තියාගෙන ඉන්න අයට තේරෙන්නෙත් නැහැ. කී දෙනෙකුටද තේරෙන්නේ? ඒ තමා පිළිබඳ මේ විවරණය අහන්ට ලැබෙන එක කනකැස් බෑවා වියසුරින් අහස බලනට අවුරුදු 100කට පස්සේ හඳ පේනවටත් වඩා දුර්ලභ දෙයක් කියලා මේ සූත්‍රවලම තියෙනවා. ඔබට මිනිසත් බව ලැබී මේ සම්බුදු සසුන තුළ මේ ජීවිතයේ දුකින් මිදෙන්න අනුගමනය කරන්න ඕන ප්‍රතිපත්තිය පිළිබඳ ධර්ම දේශනාවක් අහන්න ලැබෙන එක අතිශය දුර්ලභ කරුණක්. මන්දයත් ඒ රාජ කතා, චෝර කතා, ගාම කතා, නිගම කතා නොවේ. රජ්ජුරුව ගැන, හොරු ගැන, ගම් ගැන, යුද්ධ ගැන, ඇත්තු ගැන නෙමෙයි මම කතා කරන්නේ. ඔබ ගැන, ඔබේ සිත ගැන. දැන් මෙසේ ඔබට තේරෙනවද මේ හිතට එන ඕනෑමයක් එකක් එක්කලා ඔබ එකතු වෙනවා ඇරුණාම ඒකේ අනාගත ඵලය දකින්නේ නැහැ කියලා. දැන් මේ එකතු වෙන එකට නේද ඔබ දන්නේ නැති වුණාට මේ නිත්‍ය සුඛාත්ම වශයෙන් ගන්නවා කියලා බුදුහාඳුරු දේශනා කරලා තියෙන්නේ. ඔය එකතු වෙන එකට කියන්නේ පව් හිතක් ආවොත් අපුණ්‍යාභිසංකාරය, පින් හිතක් ආවොත් පුණ්‍යාභිසංකාරය, ධානසිත ඔබට නැහැ. එකතු වුණාම ඒතම් මම ඒතමස්මින් ඒසෝ මේ අත්තා.
දැන් චිත්ත සංකලේශා භික්කවේ සත්තා සංකලිස්සන්තේ පාරේ තමයි බුදුබණ හම්බුන්නේ නැති අය යන්නේ. උගත් වුණාට, බුද්ධිමත් වුණාට, ධනවත් වුණාට, ධනය තිබුණාට, වාහන තිබුණාට, එහෙම නැත්නම් ආගමික වශයෙන් කතා කළා වූ පුණ්‍යකාමී ජීවිතයක් ගත කළාට ඒක තුලත් පුණ්‍යකාමී ජීවිතේ වෙනම තිබෙදී අර ලෝභයේ දේශයේ මේ බලවත් වීමේ දුක හැමෝම විඳින්න වෙනවා. දැන් මේක වැඩෙන එක ඕන කෙනෙක් ගාව සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි මේකෙන් නිදහස් වෙන්නේ කොහොමද? අන්න ඒකයි ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පිදීම. නැත්නම් ජීවිතය අනුගමනීය ප්‍රතිපදාව නැත්නම් භාවිතං යං එවං භාවිතං බහුලී කතං සුඛාවහං හෝති. භාවිතා කරලා බහුලීදාකොත් සැප ගෙනත් දෙනවා. ඒ සැප රූපේ සැප, ශබ්දේ සැප ට වඩා එහා ගිය අවේදිත සුඛ. නැත්නම් ලෝකෝත්තර සැප. නැති නොවන සැප. සාමාන්‍යයෙන් ඔබටත් ඔය මංගල උත්සවක සැප තියෙනවා. ඒක මංගල උත්සවය වුණාම මරණයක් ආරංචි වුණොත් සැප වෙනකොට දුකටපත් වෙන්න සිද්ධ වෙනවා. ඒක සැප දුක දෙක නිති පෙරලේනේ. ඒරසකල ලෝසෝගරේ. නමුත් බුදුවරු මේ සැප දුක දෙකේදීම සැප වශයෙන් ඇලෙන්නේ හෝ දුක් වශයෙන් ගැටෙන්නේ නැත්නම් හිත හදාගෙන තවත් තැනක ඉන්නවායි කියලා තියෙනවා උපේක්ෂා සහගතව. ලෝකේ අරවා සිද්ධ වුණාට Tamanගේ හිතේ මේක උපදින්නේ නැත්නම් Tamanට ඒ පිළිබඳව කම්පනයක් නැහැ කියලා තියෙනවා. දැන් අපිට වෙලා තියෙන්නේ මේකනේ. ලෝකේ තියෙන හැම කාරණයක් එක්කම අපි ප්‍රතිචාර දක්වනවා. ඔබ ඔය අවුරුදු 70ක් 80ක් විතර ගිය වයෝවෘද්ධ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ගාවට ගිහින් ටිකක් කතා කරලා බලන්න. අවුව හොඳ නැහැ, වැස්ස හොඳ නැහැ, පායන එක හොඳ නැහැ, කණ්ඩ ගෙනත් දෙන එක හොඳ නැහැ, කණ්ඩ ගේන එක හොඳ නැහැ, බලන් දෙන එක හොඳ නැහැ, එන්නේ නැති එකත් හොඳ නැහැ. ඔක්කොම වැරදි. උදේ ඉඳලා රත් වෙච්ච කබලක් වගේ ඉන්න තරහේ. දැන් සැපද? දැන් බාහිර කාරණාත් එක්කලා ගැටෙන්න ගියාම එතකොට අවුව හැම එකක් නිසාම කේන්ති ඇවිස්සෙනවා නම් එතකොට අපි ලෝකෙට දොස් කියනවා. අපි ළඟ මේ ඇවිස්සෙන ස්වභාවය. ලෝකේ හැමදාමත් ඕවා. යුද්ධ බිය, ගිනි බිය, ජල බිය, නියං බිය, බඩු මිල ඉහළ යාම, පහළ යාම, ඒ වගේම ඔය වර්තමානයේ ඇති වෙන අර්බුද කලින් කලට දුවයින්සා කලබල වෙන්න ගියාම අපිට නිදහසක් හම්බ වෙනවද? දැන් වර්තමානයේම පෙන්නේ ඔය මේ පෙට්‍රල් වලට ඩීසල් වලට එහෙම ගහ ගන්නවා පොලිසියනුත් දාන්න. කවදාවත් පොලිසියෙන් දාලා ඉන්න උනේ නෑනේ මේ සෙඩ් වලට. දැන් පොලිසියනුත් දාන්න වෙලා. මොකද සාධාරණව නීත්‍යානුකූල විසඳ ගන්න අපිට තේරෙන්නේ නැහැ. අපි අර ඇතුලේ ඉන්න සර්පය එළියට ඇවිදින් අනිත් අය සමග ගැටුම් ඇති කර ගන්නවා. ඇලීම ගැටීම මුලාව බලවත් වීම අභාවිත චිත්තයයි. දැන් මේවා එන වෙලාවට මේවාට එකතු නොවි බැහැර කරන්නේ කොහොමද? ඒක තමයි බුදුදහමේ භාවිතය. ඒක තමයි බුදුදහමේ විදර්ශනා භාවනා කියලා පෙන්වන්නේ. වෙනම ඉඳගෙන ඉන්න වෙලාවක් පෙන්වන්නෙත් නැහැ. මහාන වෙන්න ඕන කියලා පෙන්වන්නෙත් නැහැ. සමාජෙම හිතුවට තේරුම් යාම විතරයි ඕන. හැබැයි එන්න කියලා අල්ලන්න බෑ. කියන්නේ වාඩි වෙලා ඉඳගෙන වරෙන් ප්‍රදේශේ මම නැති කරනවා කියලා හරියන්නේ නැහැ. ස්වභාවයෙන්ම තමන් කටයුතු කරද්දී මේ ටික ඔවුනොවුන් විරසක නම් බිරිඳ සහ සැමියා අතර, ඔවුනොවුන් විරසක නම් සහෝදරීන් අතර, ඔවුනොවුන් විරසක නම් අසල්වාසීන් අතර, ওই විදිහට ඔවුනොවුන් විරසක නම් ගුරුවරයා සහ ශිෂ්‍යයින් අතර, ඔවුනොවුන්ට එරෙහි නම් රියදුරා සහ මගියන් අතර කොතනදීද මේක මතුවෙන්නේ? තැනක් තියනවාද? තිබෙන තැන හොයන්න බෑ. ඒකට මූලය කියනවා. මූලය හොයන්න බෑ. තිබෙන නිසා එන බව දැනගත්තාම ආපු තැනදී එකතු වීම අභාවිත චිත්තයයි. එකතු නොවීම තමයි බුදුන් වහන්සේගේ භාවිතේ නැත්තම් සතිපට්ඨානේ වඩනවා කියන්නේ. සිහිය වඩනවා කියලා කියන්නේ. අන්න එතකොට මොකද්ද වෙනව ඇත්තේ? මේක තේරුම් ගත්ත පුද්ගලයෙකුට අද පටන් හෙට පටන්ම තමන්ගේ ජීවිතය අර වගේම කරගෙන යන්න පුළුවන්. මේ සිනා මුහුණ මේ සත්පුරුෂ බව වෙනුවට ඇතුළත තිබිලා මොකද්දෝ වෙනවා. ඒ තමයි ක්ලේශ ධර්මයන් කියලා කියන්නේ. අභාවිතයකේ පුරුද්ද එනවා එළියට. දැන් ඔබ තේරුම් ගන්නවාද ඔබව සත්පුරුෂයෙක් වශයෙන් හිටියාට ඔබව පාලනය කරන බලවේග තුනක් ඔබෙන් වැඩ ගන්නවා කියලා. ඒ මොහොතේ හැඟීම් වලට ආපුවම ඔබේ අතපය ඒ වෙනුවෙන් පාවිච්චි කරලා ගහ ගන්න, බරා ගන්න, කපා ගන්න, කොටා ගන්න, පලි ගන්න ඔබ මෙහෙවන්නේ මේ විතර්ක විසින් නේද? එතකොට දැන් ගෙදර ඇතුලේ හතුරෙක් ඉන්නව නේද? මොවුන් ඔබට දුක් ගෙනත් දෙනවා කියලා තේරෙනවා නම් ගෙදරින් පන්න ගන්න හිතෙන්නේ නැද්ද? මම උදාහරණයකටත් ඔක කියනවා. ගේ කොටසක් ඔලියට දෙනවා.
ඉඩ තියෙන නිසා කීයක් හරි හොයාගන්න. ඕකට එනවා තරහකාරී. ඇවිදින් උදේ ඉඳලා රැ වෙනකන් අපි අඩුපාඩු බලලා ගමට කියනවා. දැන් ඊට මනුස්සයන් කුලියක් හම්බ වුණාට අපිට යහපතක්ද වෙන්නේ? ඔක්කොම වැරදි ටික එළියට අපි අඩුපාඩු කියලා අපි නැති කරන්න හදන්නේ. අන්නේ වගේ විරුද්ධවාදියෙක් ගෙටගෙන ගත්තා වගේ බුදුරජාණන් වහන්සේ මේ චිත්තාභ්‍යන්තරේ පෝෂණය වෙනව මේ තුන් දෙනාට හතුරු කියලා වදාරලා නැද්ද? අන්තරා මල, අන්තරා අමිත්තා, අන්තරා සපත්තා, අන්තරා පච්චත්තික, අන්තරා වදකා වචන පහක් තියෙනවා ඇතුලේ ඉන්න. මෙන්න මේ ටික වැඩෙන එක දුකටපත් වෙන මාර්ගයයි පෘථග්ජන භාවයයි මේ ටික ජීවිතෙන් අයින් කරගන්න එක බුදුදහමේ ආගමික ජීවිතයයි කියලා ඔබ කවද්ද තේරුම් ගන්නේ? එතකොට මරුණාම මේ සැනසීම ලැබෙනව ඇත්තේ නෑ. අයින් වෙන්න ලැබෙනවා. ඒකට පෙන්නනවා යෝච දෝසං පහන්තාන දෝස නෙයේ නදුස්සති දෝසෝ පහියතෝ තම්මා තාලපක්ඛිව බන්ධනා. යමෙක් ඒ තිරසන්ගත හැඟීම උපන් වෙලාවට දෝෂ විය යුතු තැන එතන දෝෂ නොවෙනවා නම් එකතු නොවීමෙන් බැහැර කරනවා නම් එකතු වුණාම චිත්තාභ්‍යන්තරේ ඉතුරු වෙනවා රැඳෙනවා එකතු නොවුනහම එයාට යන්න වෙනවා. මේ සිතේ පවතින න්‍යායක් භාවිතා කරන්න බුදුන් වහන්සේ උගන්වලා තියෙන්නේ. සිතේ පවතින න්‍යාය හටගත්තාම ඕන දෙයක් නැති වෙන එක. අපි අලුතෙන් එකතු වුණේ නැත්නම් අනාගතයක් හැදෙන්නේ නැහැ. ඒක නැති වෙනවා. දැන් ඉතින් මම නම් දකිනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ ලෝභය, දේශය, මොහය අනිත්‍ය බලන්න කියලා. ලෝකයා කල්පනා කරනවා මල් පර වෙන එක අනිත්‍යයි, කෙස් සුදු වෙන එක අනිත්‍යයි, දත් වැටෙන එක අනිත්‍යයි. මේ බාහිර ලෝකෙ තියෙන දේවල්. ඒ මොකද්ද කරන්නේ? සබ්බේ සංඛාරා කියන්නේ මල් වලටද ගස් වලටද? නෑ අර හිතරේ නැහැඟීමට නේ අපුඤ්ඤාභි සංඛාරය ඒ තමයි ලෝභ දේශ මොහ. පුඤ්ඤාභි සංඛාරය ඒත් අභි සංඛාරයක් තියෙනවා. ආනිජ්ජාභි සංඛාරය ධාන කුසලේ. ඒකට ඒවට එකතු වීම බුදුන් වහන්සේ අභාවිතයක් වශයෙන් පෙන්නනවා. එතකොට දුකටපත් වීම සිද්ධ වෙනවා. ඒවත් එකතු නොවෙනකොට ඒවැ අර ඝන ස්වභාවය අයින් වෙලා යනකොට ක්ෂය වෙනකොට එතකොට ඒක භාවිතය බොහෝකට භාවිතය නැවත නැවතත් එතකොට සුව ගිනක් දෙනවා. දැන් ඔබ මේ සුවේද හොයන්නේ අර සුවේද? අන්න අර කෑම්බීම් වලින් ඇඳුම් පැළඳුම් වලින් මොනවා හරි මේවා තියෙනවා සැපතේ ඉන්න පුළුවන් කියලා බේබද්දකට දීපුවාම මොකද වෙන්නේ? දියණිය. ඉතින් අර කියපු කතාව දිංගිරි මණිකා වැලහින්නේ කී පෙම් ලෝකේ දැන් නරකාදී කී. මම දකිනවා මේ දරු පරපුරට වැඩිහිටියන්ට වඩා අවුරුදු 20 විතර වෙනකොට මේක දෙන්න පුළුවන් නම් ඔවුන් අධ්‍යාපනයෙන් සාර්ථක වෙයි. ඔවුන්ගේ මනස තව ටිකක් තීක්ෂණ වෙයි. මොකද මේ ලෝභ දේශ මොහ වැඩෙනකොට ගැඹුරු තැන් කෙරෙහි අවධානය නැති වෙනවලු. ඒවා අඩු වෙනකොට තමයි ගැඹුරු තැන් කෙරෙහි අවධානය වෙන්නේ. එතකොට එහෙනම් නව නිෂ්පාදන හොයන්නත් පුළුවන් වෙයි. විතරක් නෙමෙයි ඔවුන්ට ජීවිතේ විඳින්න හම්බ වෙයි අවුරුදු 30 ඉඳලා. දැන් අනිත් අය විඳවනවානේ. ගහ ගන්නවා, මැර ගන්නවා, කපා ගන්නවා, කොටා ගන්නවා, ආවනට විරහිව. නෑ. ඔවුන් සමාජයට ආදරය කරන අයට බවට පත් වෙයි. උන්ට අම්මත් ඉඳී, තාත්තත් ඉඳී, බිරිඳත් ඉඳී, දරුවොත් ඉඳී යුතුයකනුත් කරයි. අර තුන් දෙනා මරා දාලා. මේ තුන් දෙනා ජීවිතෙන් මරා දැමීම බුදුන් වහන්සේගේ මේ භාවිතය කියලා පෙන්නනවානේ. මේ තුන් දෙනා ජීවිතෙන් මරා දැමීම සඳහා අවදි වූ තැන් පටන් නින්දට යනතුරු සතර ඉරියව්ව සහ පස්දර භාවිතා කිරීම බුදුන් වහන්සේගේ ආගමික ජීවිතයයි. පහසුම ආගමික ජීවිතේ නැත්තම් පහසුම මඟ මේ ධර්ම දේශනා 18000කම තියෙන්නේ ඕක. නමුත් අපි වඩාත් පහසු කරලා පෙන්නනවා දැන්. දැන් මේ බඳු ජීවිතයක් ඔබ ආගම කියලා කල්පනා කරන්න. එක්ක සුදු ඇඳුමක් ඇඳ ගන්න එක, නැත්තම් සිවුරක් පරව ගන්න එක, නැත්තම් කෙස් ටික බා ගන්න එක, එහෙම නැත්තම් චෛත්‍යයක් හදන එක, නැත්තම් දන්සැලක් දෙන එක. හොඳයි. ඒව තහනමක් නැහැ. ලෝකේ හොඳ දේවල් තහනමක් නැහැ. මගේ ජීවිතය හොයලා බැලුවොත් මමත් ඕන දේවල් බොහෝ දේවල් මං හිතන්නේ මේවා හදලා දීලා තියෙනවා. මට හදන්න දෙයක් නැහැ. මේ චෛත්‍ය හදනවට පන්සල හදනවට වඩා වැඩි දේවල් මම සමාජ වෙනුවෙන් කරලා ඇති මට තියෙන හැකියාවට අනුව. දන්නේ නැති වුණාට. ඒක යහපත් දේවල් කරන්න තහනමක් නැහැ. බුදුන් වහන්සේ වදාරන්නේ දුකින් මිදෙන්න නම් ලෝභ, දේශ, මෝහ කියන අවස්ථාව හිතට එන්නේ ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් අදාළ වේලාවේදී ඒකට එකතු වෙන එක නිත්‍ය සුඛාත්ම, එකතු නොවීම අනිත්‍ය බලන එක. දැන් චිත්තාභ්‍යන්තරයට යන්නේ නැතුව අතීතයෙන් ඇවිදින් දුරු වෙනවා. මේකට කියනවා උපන්න කුසල් දුරු වීම. ආපහු ගන්න හිතට තියන්නේ නැතුවට කියනවා නූපන්න කුසල් නූපදීම කියලා.
එතකොට මාර්ගඵල සංසුන් බව ලැබෙන එක නූපන් කුසල් ඉපදීම, සකෘදාගාමී අනාගාමී වෙන එක උපන් කුසල් වැඩි දියුණු වීම. එහෙමයි සම්මා වායාම ආර්ය සත්‍ය ක්‍රියාත්මක වෙන්නේ. ඉස්කෝලේ ළමයින්ට උගන්වන පොතේ තියෙන එක නෙමෙයි මම කියන්නේ. ඒක නිකම්ම වචන 4ක් විතරනේ. එතන අකුසල් පව් වලට කුසල් පින් වලට දාන්න එපා. මොකද ලෝභ දේශ මොහ අකුසල් මූල කියලා පෙන්නලා අකුසලයේ කියලා පෙන්නන්නේ ලෝභ දේශ මොහ වලින් වෙන්වීමනේ. දස අකුසලයේ ලෝභ දේශ මොහ මූලයේ දස අකුසලයේ මූලයේ ලෝභ දේශ මොහ කුසලයේ ලෝභ දේශ මොහ වලින් වෙන්වීමනේ. අන්න දැන් මේ භාවිතය කියන්නේ ලෝභ දේශ මොහ වලින් වෙන් වෙන්න අවදි වූ තැන් පටන් තමන් කරන වැඩත් එක්කලා හැම මොහොතක්ම භාවිතා කරන්න සතිමත් වෙන්න. තමන්ට හොරෙන් එයාට ඇවිදින් අපේ කය වචන මෙහෙවන්න දෙන්න එපා. එයා අපට අයිති කෙනෙක් නෙමෙයි, අමාරයට අයිති කෙනෙක්. මේ මිනිසාට වෙලා තියෙන දේ තමයි මේ ලෝභ දේශ මොහ තුනේ නැත්නම් කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක තුනේ ප්‍රාණයපකරුවෙක් බවට පත් වෙලා. ඒගොල්ලෝ කියන දෙයි අපි කරන්නේ. අපේ ඇතුළට හැංගිලා ඉඳගෙන අපිව මෙහෙවනවා. බැලුවම අපේ රූකඩයක්, මනුස්ස කය. අර තුන් දෙනා තමයි අපෙන් වැඩ ගන්නෙ. හැබැයි ඒ තුන් දෙනා අපෙන් වැඩ ගත්තාම අපි ඒකට දුක් විඳින්නත් ඕන, හිරේ යන්නත් ඕන, මරණයෙන් පස්සේ අපාය යන්නත් ඕන. මදයිද කරලා දීපු යහපත. ඒ නිසා මේ මාරයා මෙයා පරාජය කිරීම බුදුදහමේ මාර පරාජය. වෙන මාරෙක් නැහැ. ලෝභ දේශ මොහ මාරයා. බලන්න මට මාරේනවා කියලා කියන්නේ නැද්ද ඔය සමහර අම්මලා තාත්තලා තරුණ අය? ඉනවා මරනවා පේන්නේ. අර ඒ මොකක්ද ආවා කියන්නේ? අර කය මෙහෙවන දුෂ්ට හැඟීමක් ආවා කියන එක. දැන් ඒක පාවිච්චි කරන එක තමයි අභාවිතය කියලා කියන්නේ. අන්න ඒ වෙනුවට බුදුරජාණන් වහන්සේ සිහියෙන් කටයුතු කිරීම තුළින් මෙයට එකතු නොවන්නේ නම් මෙය වැඩෙන මාවත වෙනුවට ප්‍රහීන වෙන මාවතටපත් වෙනවා. වැඩෙන මාවත යන්න අනුසෝතගාමියා හෙවත් උතක්ජනයා, ප්‍රහීන වෙන මාවත යන්න පටිසෝතගාමියා හෙවත් ආර්ය පුද්ගලයා. ස්ත්‍රී හෝ පුරුෂ ගිහි පැවිදි ભેදයක් නැහැ ඒකට තේරුම් ගත්තාම. ඒ යන්නේ කවුරු වෙතද? අර වැඩෙන මාවත යන්නේ අපායට, දිව්‍ය ලෝකෙට, සංසාරයට. ප්‍රහාණය කරන මාවත යන්නේ බුදුන් ළඟට. ඒ බුදුන් කියලා මම කියන්නේ පිළිමේ හෝ ශරීරය නෙවෙයි. ඊට එහා ත්‍රිපිටකයේ අර්ථයක් තියෙනවා. ධර්මයේ දකීද බුදුන් දකී, බුදුන් දකීද නිවන් දකී කියලා බුදුන්ට අදාළ ධම්මකාය කියලා එකක් තියෙනවා. දැන් කොණ්ඩඤ්ඤතවුසා බුදුන් වහන්සේ ඉස්සරහට වඩින වෙලාවට අන්න බුදුන් එනවා කියලා කිව්වේ නෑනේ. බුදු වෙන්න බැරුව ශරීරය අලංකාර කරගෙන එනවා කියලා කිව්වේ. ඒ කියන්නේ ඇස් දෙකට පෙනුන්නේ නෑ කියන එක. නමුත් එතුමන්ම සද්ධර්මයේ වැටෙනකොට සෝවාන් වීමේදී බුදුන් දැක්කයි කියනවා. එතකොට ඒ දැකීම ඇහෙන් දකින එකක් නෙවෙයි නේද? අන්න එහෙම ඒ බුදුන් දකින්ට අදත් ඉදිරියටත් සදහම් හමු වුණොත් බාධාවක් නැති බව බෞද්ධයා තේරුම් ගත්තොත් ඔවුන්ගේ අර මැරිලා නිවන් දකින මිත්‍යා දෘෂ්ටිය කැඩෙනවා. අනාගත බුදුන් දකින නිවන් මිත්‍යා දෘෂ්ටියත් කැඩෙනවා. අමිත්‍යා දෘෂ්ටි. ලෝකෝ මිත්‍යා දෘෂ්ටි වලට අහු වෙලා අපි ඉන්න හිතන් හිටියට අනුන් කියන දේවල් අහලා. මේ නිසා Taman පිළිබඳව මෙන්න මෙහෙම හිතලා බලලා මේ වෙලාවේ තරමට තමයි මම මේ සිත පැහැදිලි කළේ. මේක තවත් ආකාරයෙන් පංචස්කන්ධ කියන අර්ථයත් අරුණු පැහැදිලි කරනවා මම. නමුත් මේ තේරුම් ගත්තා නම් ඒක අදාළ දේවල් තේරුම් ගන්න තව ටිකක් අපි මේ ගැනමයි පැහැදිලි කරන්නේ. ඒ කියන්නේ අපේ ධර්ම දේශනා තිබෙන්නේම මිනිසාට දුකින් මිදීම උල් කොටගෙන. වෙන මොකක්වත් කියන්න දෙයක් අපිට නැහැ. දුකටපත් වෙන ආකාරය පෙන්වනවා බුදුන් වහන්සේ වදාරනවා පරිහාන ධම්මං ඕබික්ඛවේ දේසිස්සාමි. ඒක හැමෝටම මිනිසා දුකටපත් වෙන ආකාරය. අපරිහාන ධම්මංච දුකින් මිදෙන ආකාරය. එතකොට මරණයෙන් එහා පැත්තේ නෙමෙයි ජීවිතය තුල මේ ගහ ගන්න, මරා ගන්න, කපා ගන්න, කොටා ගන්න ගින් අමාරුවට වැටෙන එක වළක්වලා දෙනවා. එතකොට මිනිසාට එරෙහිව නෙමෙයි කාටවත් එරෙහිව යන්නේ නැහැ. එතකොට සමාජයට එරෙහිව යන්නේ නැහැ. පරිසරයට, මව්පියන්ට, දරුවන්ට, සතා සතුන්ට මොනවටත් එරෙහිව යන්නේ නැහැ. මේ එරෙහිව යාම කියන එක අපේ ඇතුලේ තියෙන වැරැද්දක් නේ. අපි දරා ගන්නවා දේශ නැමැතියාවේ. ඒ නිසා මේ තුන් දෙනා හිතට ආපුවම අපිව අන්ධ වෙනවා කියලා බුදුහාඳුරෝ දේශනා කළා. අන්දන්තමං තදං හෝ තදා හෝති යං ලෝභං සහතේ නරං දෝසං තහතේ නරං මෝහං තහතේ නරං. එවෙ මුසපත් උවිත අන්ධෙක් කියලා. යෝච ලෝභං පහන්තාන ලෝච දෝසං පහන්තාන යෝච මෝහං පහන්ත අන්න භාවිතේ. දැන් මේ භාවනාව කරන්න ඉඳගෙන ඉන්න ඕනේද? නෑ, තම තමන්ගේ අදාළ වැඩ කරගන්න. දරුවා ඉගෙන ගන්න, ගොවියා ගොවිතැන් කරන්න, ගුරුවරයා උගන්වන්න, රියදුරා එලවන්න. ඒකෙදීම තමයි මේ විතර්කයේ චිත්තාභ්‍යන්තරේ වෙලා එන්නේ. ඔන්න මායя යනවා කියලා දැකලා එකතු නොවෙන්න සිහිය ගේන්න ඕනේ එතෙන්ට.
මෙන්න මේකට එකතු නොවෙන්න වැඩි කරන පැත්ත තමයි කුසල් වඩනවා කියලා කියන්නේ. සද්දා සති හිරි උත්තප්ප ලෝභ අදෝස කියන්නේ කුසල චෛසිකනේ. ඒවා වැඩෙනකොට මෙයාට රඟපාන්න නැත්තම් සටන් කරන්න ඉඩ දෙන්නේ නැහැ. අදුර්වල වෙනවා. එතකොට වැඩෙන පැත්ත බොජ්ජංග. එතකොට කාමාංග දුර්වල වෙනවා. අර පැත්ත කාමාංග. මෙන්න මෙහෙමයි බුදු සමය දුක පෙන්වන්නේ. එතකොට අප විසින් මේ තුන් දෙනා බලවත් කරගෙන ජීවිතේ දුකක් බවට පත් කරගෙන විඳවනවා. ජීවිතේ අපරාධේ. විඳවන්න පුළුවන් බණ තේරුම් නැත්නම් ගැලවෙන්න බෑ. එයින් ඊට අදාළ පැත්තෙන් පරලෝ යන්න සිද්ධ වෙනවා. අපි බුදුබණ හම්බ වුණොත් එහෙම ඒකෙන් නිදහස් වෙන්න පුළුවන්. මේකට බුදුන් වහන්සේ දීලා තියෙන්නේ දවස් 7 සිට අවුරුදු 7ක කාලයක් විතරයි හරියටම තේරුම් ගත්තොත්. ඉතින් 20න් පටන් ගත්තොත් 27කින් ඉවරයිනේ. 30න් පටන් ගත්තොත් 37න් ඉවරයිනේ. නමුත් අපි මේකේ අවුරුදු 30ක් 35ක් 40ක් 25කට වැඩි කාලයක් මේක හොයලා තේරුම් අරගෙනයි අපි ප්‍රොයිස්ට් වෙන්න පටන් ගත්තේ. ඒතකල් අපටත් මොකද්ද කරන්න කියන තේරුමක් නැහැ. අදටත් බොහෝ දෙනාට මොකද්ද කරන්න ඕන කියන එක බණ කීවට තේරුමක් නැහැ. බණ ඇහුවට තේරුමකුත් නැහැ. තේරුම් ගත්තා නම් පටන් ගන්නවා. මේකට කියනවා ආරබත නික්කමත යුඤ්ඤත බුද්ධ ශාසනය. බුදුන් වහන්සේගේ මේ අනුශාසනාවේ යෙදෙන්න කියලා. ඒ වගේම බටදළුවෙන් හදපු ගයක් විනාශ කරන්නව ඇතෙක් වගේ මේ කෙලෙස් සතුරන්ට එකතු නොවෙන්න ඒක තමයි විනාශ කිරීම. ඒක තමයි අර භාවිතය කියන්නේ. යමෙක් මේක යෙදෙනවා නම් ස්ත්‍රී පුරුෂ කිහිපයදීම යෝ ඉමස්පින් ධම්ම විනේ අපමත්තෝ වියසති අපමද වාසය කරන්නේ නම් ජාති සංසාරං අතහැර පහය සියලු දුක් කෙලවර කරනවා. දුරමග ගෙවා පැමිණ ධර්ම ශ්‍රවණයකට සවන් දීම තුළ ලබාගත් මේ අවබෝධය ඔබේ දැක්ම මුහත් කරන්නක් වේවා. ඔබට හිටින් පසුව අදින් පසුව දිගටම මේ අනුසෝතගාමිත්වය වෙනකොට පටිසෝතගාමිත්වය තුළ යමින් ගෞතම බුදුන් වහන්සේගේ සසුනේ බුදුන් දකින්ට මේ මග හේතු ආසනාව වේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. සබ්බීතියෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. मोहक्षयो निब्बानम्